එතකොට මේකෙදි කියන්නේ මේ දැන් ප්‍රයිමරි ඩීලර්ස්ලා කියන්නේ කෙනෙක් පත් කරනකොට පොයින්ට් කරනකොට මේකෙදි සලකා බලන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ ඔන් සයිට් ගිහිලා කියන්නේ ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල ව්‍යාපාර ආයතනය තුල එක්සේ කියන්නේ මේ අධ්‍යයනයක් කරනවා. ඒ වගේම ව්‍යාපාරයේ පිටත ඔෆ් සයිට් කියන්නේ කොහොමද ව්‍යාපාරය හැසිරෙන්නේ? ඒ වගේ මේ අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනයට අනුව මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒගොල්ලෝ කටයුතු කරන විදිහ ආකාරයේ ගැටලුවක් තියෙනවා. ඒක සස්පෙන්ඩ් කරනවා. ඒ කියන්නේ తాවකාලිකව ඒගොල්ලන්ගේ ලයිසන් එක අයින් කරන්න හෝ සම්පූර්ණයෙන්ම කියන්නේ ලයිෆ් ටයිම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ලයිසන් එක කැන්සල් කරන්නත් මේ පුළුවන් මේ අධ්‍යයනයට අනුව. ඒක තමයි මේකෙදි කියන්නේ. ඊටසේ මේකෙදි මේ කියනවා there are two categories of institutional that are eligible to authorize primary dealers. ඒ කියන්නේ මේකේ මේ primary dealers විදිහට ඉන්න පුළුවන් කියන්නේ categories දෙකක් තියෙනවා කියනවා. මට මතක විදිහට මේකේ කමර්ෂියල් බැංක් ඉන්නවා අනිවාර්යෙන්. ඒ කියන්නේ බැංකින් සෙට් එකේ කමර්ෂියල් බැංක් ඉන්නවා. මේ අනිත් එක මම හිතන්නේ ඕතරයිස් ප්‍රයිමරි ඩීලර්ස් කියලා වෙන්නේ නැති. මට ඒ දෙක කොටස් දෙක මතක නැහැ. මොකකට මිස් ලෙච් එකේදී මේ කියන්නේ නැති කොටස් දෙක මොකක්ද කියලා ඒක පොඩ්ඩක් බලා ගන්න එතනදී. මතක විදිහට කමර්ෂියල් බැංක් ට අනිවාර්යෙන් ඉන්නවා. ඒ කියන්නේ ලයිසන්ස් කමර්ෂියල් බැංක් ඉන්නවා ප්‍රයිමරි ඩීලර්ස්ලා විදිහට. ඊට අමතරව තව ආයතන ඇති. ඒක තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන ස්ටොක් බෝකරින් කම්පැනිස්. ඒ කියන්නේ ස්ටොක් බෝකර්ස්ලා කියන්නේ මේ ඔයගොල්ලෝ ස්ටොක් කියන්නේ ෂෙයාර්ස් නේ. ෂෙයාර්ස් බෝකර්ස්ලා කියන්නේ මේ අර හුවමාරු කරන මේ සහභාගී වෙන පාර්ශව වලට කියන ස්ටොක් බෝකරින් කම්පැනිස්. ඒ කියන්නේ ව්‍යාපාරය කියන්නේ ස්ටොක්. ඒ කියන්නේ අපේ ෂෙයා මාකට් එකේ ස්ටොක් කියන්නේ අපේ ෂෙයාර්ස් එක්ස්චේන්ජ් කරන්න කවුරු හරි වෙනුවෙන්. කියන්නේ මං වෙනුවෙන් අපොයින්ට් කරලා තිනවා මං කම්පැනි එකක්. එයා තමයි මං වෙනුවෙන් මගේ ෂෙයාර්ස් ඒවා මේ සම්බන්ධ කටයුතු කරන්න. අන්නේ කම්පැනි වලට කියනවා ස්ටොක් බ්‍රෝකරින් කම්පැනිස් කියලා. ඒතර ස්ටොක් බ්‍රෝකර්ස් mean any individual or body. يعني තනි පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. බොඩියක් කියන්නේ කියන්නේ ඕගනයිසේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඒතර ඒගොල්ලෝ ෂෙයාර්ස් බයි කරනවා. සිකියුරිටි ෂෙයාර්ස් විතර නෙමෙයි සිකියුරිටිස්. බොන්ඩ් සිකියුරිටි එක එක වෙන්න පුළුවන්. ඒතර ඒවා ඒගොල්ලෝ බයි කියන්නේ මිලදී ගන්නවා විකුණනවා. මේ ඒ කියන්නේ ඉන්වෙස්ටර් කියන්නේ ආයෝජකයන්ට අනුව. ඒතර මම කිව්වොත් විතරයි ඒගොල්ලෝ විකුණන්නේ. මම කිව්වොත් විතරයි ඒගොල්ලෝ ගන්නෙ. දැන් මම කිව්වොත් මැලිබර්න් එකෙන් මම ෂෙයාර්ස් විකුණන්න තිබ්බොත් ෂෙයාර්ස් 50ක් ගන්නවා. ඒතර ඒගොල්ලෝ විකුණන්න තිබ්බ ගමන් ගන්නවා. ඒතර මම කිව්වොත් මේ වෙලාවේ දැන් මගේ තියෙන ෂෙයාර්ස් එක දැන් විකුණන්න කියලා ඒගොල්ලෝ එතකොට මගේ ෂෙයාර්ස් විකුණනවා. ඒතර මන්ට හම්බෙන ලාභෙන් මම පොඩි කමිෂන් එකක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඒක තමයි ගන්න. ඒතර ඒගොල්ලෝ කරන්නේ පොඩි කමිෂන් එකක් බලාපොරොත්තු කියන්නේ කමිෂන් එකක් මත ඉන්වෙස්ටර්ගේ වමනාවට ඉන්ට්‍රස්ට් එක ඉන්වෙස්ටර්ස්ලාගේ ඉන්ට්‍රස්ට් එක අනුව ඒගොල්ලෝ ෂෙයාර්ස් නැත්නම් සිකියුරිටිස් මේ ගන්නවායි විකුණනවා. ඒක තමයි මේ ස්ටොක් බ්‍රෝකරින් කම්පැනිස් කරන්නේ. ඒතර there are members. ඒතර සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකේ මෙම්බර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ and act as intermediaries. ඒගොල්ලෝ අතරමැදියෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඒතොර ඒගොල්ලෝ කටයුතු කරන අතරමැදියෙක් වශයෙන් කියන්නේ මිලදී ගන්න අය විකුණන අය ඩිබෙන්චර්ස් ණයකර සිකියුරිටිස් ෂෙයාර්ස් ඒ වගේ ඒවා විකුණන්නේ. ඒතොර ඒගොල්ලෝ අතරමැදියෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ යුනිට් ට්‍රස්ට් එක කියනවා. ඒතර යුනිට් ට්‍රස්ට් is a pool of fund. ඒ කියන්නේ එකතුවක් කලෙක්ෂන් එකක් මුදල් කියන්නේ එක චුටි මිනිස්සු ඇවිල්ලා ඒ කියන්නේ මිනිස්සු චුටි මිනිස්සු නෑ මිනිස්සු ගොඩාරියක් එක්කවෙලා චුටි amount දාලා ඒගොල්ලෝ ලොකු ෆූල් එකක් නැත්නම් ලොකු ෆන්ඩ් එකක් රැස් කර ගන්නවා. ඒතකොට ඒක තමයි යුනිට් ට්‍රස්ට් එක කියන්නේ. මේක කලබ ආයෝජනය කියන මම හිතන්නේ සිංහල වචනේ. collect from the number of investors especially small කියන්නේ පොඩි කියන්නේ මගේ චුටි ඉන්වෙස්ට්මන්ට්ස් කියන්නේ එක වාට දැන් වා හිතනවා වාට ඉන්වෙස්ට් කරනවා කියලා වාට වුණත් ගිහිල්ලා මේ යුනිට් ට්‍රස්ට් කම්පැනි එකට ගිහිල්ලා වා ගාව 1000 නම් තියෙන 1000 දාන්න. ඒතර එහෙම ගොඩාක් කටින් මිනිස්සු 1000ක් දැම්ම කියන 1000 දාලම ලක්ෂයක් එකතු වෙනවනේ. ඒතර ඒ ලක්ෂය අරන් ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා මොකක් හරි සිකියුරිටි එකක නැත්නම් ෂෙයාර්ස් වල එහෙම ඒගොල්ලෝ එක තැන් වල ඉන්වෙස්ට් කරනවා. fund collect from the investor are invest in the various finance asset. ඒ කියන්නේ එකක නෙමෙයි ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ එක කියන්නේ විවිධාංගීකරණය වෙලා තියෙන. ඒගොල්ලෝ එකක ආයෝජනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ බොන්ඩ් එක ඉෂුව කරනවා. ඊට පස්සේ treasury bill, treasury bond, කෙටි කාලින treasury bill, treasury bill, treasury bond ඊට පස්සේ debentures එක ඒ වගේ ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා. ඒ වගේ ෂෙයාර්ස් වලත් ඉන්වෙස්ට් කරනතර ඒගොල්ලෝ එකක කියන්නේ මේකෙදි මේ වාසිය තමයි මොකක හරි එකක කොස්ට් එකක් කියන්නේ ලොස්ට් එකක් තිබ්බොත් ඒ ලොස්ට් එක කවර් කරන්න පුළුවන් අනිත් එකේ ප්‍රොෆිට් එකකින්. ඒක තමයි මේ යුනිට් ට්‍රස්ට් එක නැත්නම් කලඹ ආයෝජනයේ තියෙන වැදගත්කම. ඒතකොට ඒකට එකක කියන්නේ අවදානම පැතිරලා යනවා.
කියන්නේ ලොකු අවදානමක් නැහැ අවදානම අඩු කර ගන්න පුළුවන්. ඒතර අවදානම අඩු එක තමයි මේ යුනිට් ට්‍රස්ට් කියන නැත්නම් කලඹ ආයෝජනයේ තියෙන විශේෂිත ලක්ෂණය. හරි. දෙවෙනි එකෙන් කියන්නේ ඒගොල්ලෝ various type මේ financial මේ instrument වල ආයෝජනය කරනවා කියලා. ඊට පස්සේ the income earned in the shares by the unit holders. ඒතර මේ ඔය කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි ආදායමක් හෙව්වොත් මේ යුනිට් ට්‍රස්ට් එකෙන් ඒගොල්ලෝ වෙලා මොකක් හරි ආදායමක් හෙව්වොත් ඒතර ඒගොල්ලෝ ඒ සම්පූර්ණ ආදායම බෙදා හරිනවා ඒගොල්ලන්ගේ ෂෙයාර්ස් කියන්නේ යුනිට් හෝල්ඩර්ස්ලා. ඒතර යුනිට් තියා ඉන්න අය අතර බෙදා හරිනවා. කියන්නේ මගේ 1000ක් තියෙනවා නම් මගේ ප්‍රතිශතයට ඒගොල්ලෝ ඒ ලබාගත ලාභයෙන් කොටසක් මටත් එවනවා. ඒතර ඒක තමයි කියන්නේ. So the Securities Exchange Commission. ඒතර මේකෙදි මේ SEC එක තමයි responsible වෙන්නේ මේ ලයිසන් එක දෙන්නයි. ඒ කියන්නේ බලපත්‍රය ලබා දෙන්නයි රෙගියුලේටර් කරන්නයි මේ යුනිට් ට්‍රස්ට් කම්පැනිස්. හරි. ඒතර මේ Security Exchange Commission එක තමයි මේ වගකීමෙන් බැඳෙන්නේ. හරි. ඒක තමයි මේක කියන්නේ. ඊට පස්සේ තියෙනවා කොහොමද ආයෝජනය කරලා තියෙන යුනිට් ට්‍රස්ට් එක. යුනිට් ට්‍රස්ට් කම්පැනි 75 තිබෙන 2018 71කට අඩු වෙලා තියෙනවා. 4ක් අයින් වෙලා තියෙනවා. ඒක යුනිට් හෝල්ඩර්ස්ලා ඉන්නවා 46481. මේවන පාඩම් කරන්න ඕනේ නැහැ. මේක නිකන් දලා මතකයක් තියාගෙන හිටියොත් ඇති මේක අහන්න පුළුවන් එක්සෑම් එකේදී මේ යුනිට් ට්‍රස්ට් එකේ ඇයි මේ රිස්ක් එක මිනිමයිස් කියලා. ඒක උගලන්ට කියන්න පුළුවන් මේක various type වල ඉන්වෙස්ට් කරන්න හින්දායි කියලා. ඊට පස්සේ contractual saving institution තියෙනවා. ඊට පස්සේ insurance company තියෙනවා. ආයෙ තියෙනවා employee provident fund එක EPF එක. ඊට පස්සේ employee trust fund එක ETF එක. ඊට පස්සේ approved pension and provident fund එක. ඒ කියන්නේ pension එක. ඊට පස්සේ තියෙනවා public service provident fund එක. මේකේ ඉන්ෂුරන්ස් කම්පැනි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉන්ෂුරන්ස් කම්පැනි කියන්නේ මොකක්ද කියලා. මේ ඒ කියන්නේ මේක ලීසින් කම්පැනි නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ගොඩක් කට්ටිය මේක පටල ගන්න තැනක් තමයි ලීසින් කම්පැනි ඉන්ෂුරන්ස් කම්පැනි කියන්නේ එකක් කියලා. එතකොට මේකේ මේ ඉන්ෂුරන්ස් කම්පැනි කියන්නේ එක කැටගරි එකක්. ලීසින් කම්පැනි කියන්නේ තව කැටගරි එකක්. ඒතර මේ ප්‍රධාන වෙනස තමයි ලීසින් කම්පැනි කියන්නේ ඒගොල්ලෝ right to use asset එක කියන්නේ වත්කම් භාවිතා කිරීම සඳහා අයිතිය පමණ අපිට ලබා දෙන්නේ. හැබැයි මේ ඉන්ෂුරන්ස් කියන්නේ මේක පොලිසි එකක්. කියන්නේ මේ පොලිසියක් කියන්නේ ඒගොල්ලෝගේ මේ පොලිසිය කියන්නේ නීතියක් රූලයක් නෙමෙයි. දැන් ඔයාට මොකක් හරි අලාභයක් වුණොත් ඒක කවර් කරගන්න. ඒතර මේක මේ ඉන්ෂුරන්ස් කම්පැනි කරන්නේ ඒගොල්ලෝ කලින් මොකක් හරි කලෙක්ෂන් එකක් එකතු කර ගන්නවා. ඒගොල්ලන්ගේ ඕනම ඒක ජීවිත ආරක්ෂණයක් වෙන්න පුළුවන්, දේපල ආරක්ෂණයක් වෙන්න පුළුවන්, ගිනි රක්ෂණ, ඒ වගේ ඕනම දෙයකට නැව් කියන ප්‍රවාහනේ නම් අපි කියන නැව් කඳ ආරක්ෂා කරනවා. ඒ වගේ රක්ෂණ ක්‍රම තියෙනතර ඒ වගේ ඒගොල්ලන්ට මොකක් හරි ව්‍යාපාර කටයුත්ත නිරත වෙනකොට මොකක් හරි ව්‍යාපාරයට මොකක් හරි අලාභයක් සිදු වුණොත් ඒ අලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් කවර් කරගන්න තමයි මේ ඉන්ෂුරන්ස් කම්පැනි තියෙන්නේ. ඒතර මේ ව්‍යාපාරයේ ඒගොල්ලන්ට වාරකයක් ගෙවන්න ඕනේ ඉන්ෂුරන්ස් වාරකයක්. ඒක අවුරුද්ද ගානක් තියෙන. ඒතර ඒක ගෙවන්න ඕනේ. ඒතර එයා ඒ වාරිකේ කියන්නේ මේක පර්සනලි කියන්නේ ලයිෆ් සේවිං එකකට නම් ඒක එකතු වෙලා අපිට අවසානයේදී පොඩි මේ ලාභයකුත් එක අපිට අන්තිම හම්බ වෙනවා. හැබැයි පෙලක් කියවා තියෙනවා ඉන්ෂුරන්ස් කම්පැනි වල අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. අපි ගෙවන්න ඕනේ. අලාභයක් වුණොත් විතරක් ඒ කියන්නේ රත වාහනයක් කියනකොට රත වාහනයක අපි ගෙවන්න ඕනේ ඉන්ෂුරන්ස් එක සාමාන්‍යයෙන් දාන්න ඕනේ. ඒතකොට දාන්නකොට අපිට අලාභයක් වුණොත් විතරක් අපිට රිකවර් කරගන්න යම් කිසි දෙයක් හම්බ වෙනවා. ඒක තමයි ඉන්ෂුරන්ස් කම්පැනි වලින් කරන්නේ. ඒතර insurance is a contract policy. ඒ කියන්නේ contract කියන්නේ ගිවිසුමක් in which an individual entity received financial protection. ඒ කියන්නේ මූල්‍යමය ආරක්ෂාවක් තමයි හම්බෙන්නේ. ඒතකොට ඒ කියන්නේ මේකෙදි මේ ජීවිත ආරක්ෂණයක් දැම්මයි කියලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් ආව කකුලක් ඇතුනොත් එම කකුලක් හයි කරලා දෙනවා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් යම් කිසි මුදලක් හම්බ වෙනවා කියලා තමයි කියනවා. ඒතකොට ඒක කියන්නේ මූල්‍යමය ආවරණයක් තමයි හම්බෙන්නේ. එතකොට ඒකදී මේ කියන්නේ අපි හම්බෙන අපේ සිදුවන පාඩුවට එරෙහිව යම් කිසි මූල්‍යමය අගයක් අපිට හම්බ වෙනවා. ඉතින් මේකෙදී the in terms of insurance industry act company interest in the engaging the insurance business in Sri Lanka should incorporate a public company under the company act. එතකොට මේකෙදී මේ ඉන්ෂුරන්ස් කම්පැනියක් අනිවාර්යෙන් 2007 අංක 7 දාන්න සමාගම් පන්තියේ සමාගම් පන්ත යටතේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. ඒතකොට මේකෙදී තව ෆුල්ෆිල් කියන්නේ මේ සපුරාලන්න ෆුල්ෆිල් කරන්න ඕනේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒවත් සපුරලා තියෙන්න ඕනේ ෆයින් ඉන්ෂුරන්ස් කම්පැනියක් බවට පත් වෙන්න. මම හිතන්නේ මේකේ
අවම මිලියන ගානක් මිලියන 450ක් වගේ කොහොම වත්කම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ සේවක ගානක් ඉන්න ඕනේ එහෙම මොනවා හරි ඇති. ඒක අන්නේ වගේ ස්ටැටියුටරි ඒ කියන්නේ අනිවාර්ය රික්වයර්මන්ට් සපුරලා තියෙන්න ඕනේ 2700 දාන සමාගම පනත යන සමාගම ලෙස රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. අනිත් මූල්‍යමය කියන්නේ සෝරි මූල්‍යනේ මූලික මේ සුසුකම් සපුරලා තියෙන්න ඕනේ මේ ඉන්ෂුරන්ස් කම්පැනියක් බවට පත් වෙන්න. ඒක තමයි මේකෙදි කියන්නේ. ඊට පස්සේ තියෙනවා එම්පලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක කියලා. ඒතකොට මේකෙදි කියන්නේ මේ අපි එම්පලොයි කියන්නේ එම්පලොයිකින් ගාණක් තා කර ගන්නවා මේ EPF එකක් විදිහට. ඒක ඉස්ලාම් කියන්නේ නැත්නම් මේක ඉස්ලාම් කියන්නේ මේක පෞද්ගලික ආයතන වල දෙන්නේ මේ කියන්නේ පෙන්ෂන් එක තියෙනවනේ රජ්‍ය ආයතන වල. ඒතකොට මේ ඒ වෙනුවට පෞද්ගලික ආයතන වල දෙන EPF එක. එම්පලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක තමයි තියෙනවා. ඒ තුලේ මේගොල්ලෝ ගාණක් කපා ගන්නවා ඒගොල්ලෝ සැලරි එකෙන්. ගොස් සැලරි එකෙන් ඊට පස්සේ ඒකෙන් අරගෙන ඒගොල්ලෝ එක්කගල කලෙක්ෂන් එකක් හදලා ඉස්සම කියන්නේ ඒගොල්ලෝ මේ රිටයර් වෙනකොට දෙනවා. මේ ද එම්පලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් was established. ඒතකොට ඒක එස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ 1958 අංක 15 දරන ඇක්ට් එක අනුව. ඒතකොට ඒක එම්පලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් ඇක්ට් එක කියලා මොකක් හරි නමක් ඇත්තේ. ඒ ඇක්ට් එක අනුව තමයි මේක පිහිටවලා තියෙන්නේ. මේක ඇඩ්මිනිස්ට්‍රේටර් කරන්නේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේක පාවිච්චි කියන්නේ. මේක කල්පනා කරන කියන්නේ මේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක කල්පනා කරන එක ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට මේක ෆන්ඩ් එක හැන්ඩල් කරන්නේ EPF ඩිපාර්ට්මන්ට් ඔෆ් ද සෙන්ට්‍රල් බැංක්. එතකොට මේ ෆන්ඩ් එක හැන්ඩල් කරන්නේ මේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්නේ පරිපාලනය සම්බන්ධව කටයුතු කරන ලේබර් ඩිපාර්ට්මන්ට් එක. හැබැයි මේ ෆන්ඩ් එක හැන්ඩල් කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක. EPF ෆන්ඩ් එක හැන්ඩල් කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක. හරි ඒක තමයි මේකදී කියන්නේ. ඒකෝර according to the EPF according to the EPF Act, an employee is required to contribute minimum of employee යට සිදු වෙනවා. ඒතර මේ කියන්නේ මේ act එකට අනුව අපේ gross salary එකෙන් ඒ කියන්නේ අපේ දල වැටුපෙන් 108ක් අපිට මේ සඳහා ආදායක වෙන්න වෙනවා. ඊට පස්සේ employer කියන්නේ employer කියන්නේ සේවකයා නෙවෙයි සේවය පැත්තෙන් 112ක් දායක වෙන්න ඕනේ. අපෙන් 108යි කියන්නේ ආයතනයෙන් 112යි. ඒතර මේ සංකීර්ණ මාසික සැලරි එකෙන් කියන්නේ ග්‍රොස් සැලරි එකෙන් 120ක් කැපිලා යනවා. ඒතර මේක ඉන්වෙස්ට්මන්ට් කරලා තිනවා පෝර්ට්ෆෝලියෝ එකක. ඒ කියන්නේ ගවර්න්මන්ට් සිකියුරිටි වල 92ක් ඉන්වෙස්ට් කරලා තිනවා. ඉක්විටි වල 6.2ක් ඉන්වෙස්ට් කරලා තිනවා. කෝපරේට් ඩිබෙන්චර්ස් වල 0.9ක් ඉන්වෙස්ට් කරලා තිනවා. මේක තමයි ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන මෙව්ව ටික. කියන්නේ ආයෝජනය කරලා තියෙන මූල්‍ය මේ මාර්ග ටික. ගවර්න්මන්ට් සිකියුරිටි තමයි වැඩිපුර ආයෝජනය කරලා තියෙන්නේ. ඉක්විටි වල ඊට පස්සේ කෝපරේට් ඩිබෙන්චර් සිකියුරිටි වල තමයි ඊට පස්සේ ආයෝජනය කරලා තියෙන්නේ. ඊට පස්සේ employee trust fund. ඒතකොට employee trust fund established on 21st March 1981 under the provision of ETF Act number 46 of 1980. ඒතකොට මේ කියන්නේ මේක establish කරලා තියෙන්නේ 1991 අපේ මාර්තු 1 වෙනිදා. මාර්තු 1 වෙනිදා කියන කම්කරු දිනේ මම මතකද එහෙම තමයි. එතකොට 1980 අංක 46 දරන ETF Act එක අනුව තමයි මේක පිළිතුරලා තියෙන්නේ. The funds is administrated පරිපාලනය කරන්නේ trust fund board and person board function under the Ministry of Policy Planning and Economic Affairs, Child, Youth and Cultural Affairs. તો මේක පරිපාලනය වෙන්නේ මිනිස්ට්‍රි කියන්නේ අමාත්‍යාංශය කියන්නේ policy planning කියන්නේ policy planning, economic affairs, child, youth and cultural affairs කියන මේ මිනිස්ට්‍රි කරා තමයි මේක පරිපාලනය වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ policy planning කියන්නේ සිංහල වචන economic affairs ආර්ථික සම්බන්ධතා ඊටසේ ළමයි ඊටසේ youth කියන්නේ youth and cultural affairs කියන්නේ youth එක කියන්නේ තරුණ හා සංස්කෘතික අමාත්‍යාංශය අන්නේ වගේ මොකක් හරියක් තමයි තියෙන්නේ. ඒක කරා තමයි මේක පරිපාලනය වෙන්නේ. ඉංග්‍රීසි වචන මතක තියාගන්න සිංහල වචන මතක තියාගන්න එපා. එතකොට Ministry of Policy Planning, Economic Affairs, Child, Youth and Cultural Affairs එකෙන් තමයි මේක පරිපාලනය වෙන්නේ, ෆන්ක්ෂන් වෙන්නේ. all the employees in the government and private sector have government එකේ ඉන්න අයටත් private එකේ ඉන්න අයටත් මේක contribute කරනවා මම ETF එක 103ක් මම හිතන්නේ. ඒත් මේකෙදි provident fund එකේදී මේකෙදි government sector එකේ ඉන්න අයටත් contribute කරනවා public අයට contribute කරනවා ETF එක on behalf of the other employees except the government department and the local government authorities. ඒත් මේකෙදි
government department රාජ්‍ය දෙපාර්තමේන්තු හා local government authorities ඇරෙන්න අනිත් ඔක්කොම 103ක් contribute කරන්න ඕනේ කියලා මේක කියන්නේ. The main features of this fund that employer contributes 103ක්. The employer 103ක් තමයි දායක වෙන්නේ. The gross salary of their employee monthly ඒගොල්ලන්ගේ මේ දල වැටුපෙන් gross salary කියන දල වැටුපනේ. ඔව් දල වැටුපෙන් ඒගොල්ලන්ගේ මාස හැම ඒගොල්ලෝ දල වැටුපෙන් 103ක් දායක වෙන්න ඕනේ කියලා මේකද කියන්නේ. ඊට පස්සේ තියෙනවා අර අපි කතා කරමු මූල්‍ය ටික ඉවර දැන් ඊළඟ තියෙන්නේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්. ඒතර ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් කියන්නේ මූල්‍ය උපකරණ. يعني මූල්‍ය උපකරණ කියන්නේ මේක කතා කරන්නේ කොහොමද ව්‍යාපාර ආයතන කොහොමද ෆන්ඩ් එක රේස් කරන්නේ. කොහොමද ඒගොල්ලෝ මුදල් රැස් කරගන්නේ මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් හරහා. ඒතර මේකෙදි ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් වල තියෙනවා මේකෙදි කතා කරනවා financial instrument are the financial contract of the different nature made between the two or more units. ඒ කියන්නේ මේක financial instrument එකක් කියන්නේ contract එකක්. ඒ කියන්නේ මුදල් ලබා ගන්න කරන contract එකක්. ඒක two කියන්නේ between කියන්නේ පාර්ශ්ව දෙකක් අතර පාර්ශ්ව දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අතර සිදුවන ගිවිසුමක්. contract එකක් තමයි මේ financial instrument කියන්නේ මුදල් රැස් කරගන්න. හරිද? ඒක තමයි පළවෙනි එකෙන් කියලා තියෙන්නේ. It is a contract that gives the rights to finance asset of the one entity and financial liability to the equity instrument. ඒ කියන්නේ මෙහෙමයි. ඒතර මේකෙදි මේක contract එකක් වෙනවද? එක පාර්ශ්වයකට finance එක raise කරන්න. ඒතර ඒක ඒගොල්ලෝ finance raise කරනකොට ඒගොල්ලන්ට මුදල් හම්බ වෙනවා. ඒක ඒගොල්ලෝ දාන්න ඕනේ financial liability එකක් විදියට. ඒතර ඒගොල්ලෝ එක පාර්ශ්වයකට ඒක liability එකක්. කියන්නේ වගකීමක් වෙනවා. අනිත් පාර්ශ්වයට ඒක වත්කමක් වෙනවා. ඒගොල්ලොන්ට එක පාර්ශ්වයකට ණයට දුන්නේ නැහැ කියන හිතන්න බැංකුවක දැම්මොත් බැංකුවට ණය දෙනවා කියන්නේ ඒක වත්කමන්නේ ඒගොල්ලන්ගේ. හරි. ඒතොර අපි දාන ඩිපොසිට් ඔයගොල්ලෝ දන්න තියෙනවා අපි දාන ඩිපොසිට් ඒගොල්ලන්ට වගකීමක් ඒගොල්ලෝ දෙන ණය ඒගොල්ලන්ට වත්කමක්. එතකොට එක පාර්ශ්වයකට වත්කමක් වෙනවා අනිත් පාර්ශ්වයට වගකීමක් වෙනවා. ඒතොර එකක් ඇසෙට් එකක් වෙනවා අනිත් ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට එනවා. කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එකට අනුව එක පාර්ශ්වයක මේක දක්වන්නේ වත්කමක් විදිහට අනිත් පාර්ශ්වය දක්වන්නේ ඉක්විටියක් නැත්නම් වගකීමක් විදිහට තමයි මේක දක්වන්නේ. ඒක තමයි දෙවෙනි එකෙන් කියලා තියෙන්නේ. The wide array of the finance instrument in today may marketplace allow to the efficient flow of the capital among the investors and the borrowers. ඒ කියන්නේ මේකෙදි මේ finance instrument උදව් වෙනවා මේ කියන්නේ efficient කාර්යක්ෂම විදිහට capital එක රැස් කරන්න කියන්නේ මේක මේ අර efficient කියන්නේ මේක කාර්යක්ෂම කියන්නේ අපිට මේ කාර්යක්ෂම ෆන්ඩ් එක රේස් කරන්න ඉන්වෙස්ටර්ලා කියන්නේ සල්ලි ලබා ගන්න බරෝස්ලට සල්ලි ලබා ගන්න ඉන්වෙස්ටර්ස්ලාට ඉන්වෙස්ට් කරන්න බරෝස්ලාට සල්ලි ලබා ගන්න මේ කාර්යක්ෂම ෆ්ලෝ එකක් කියන්නේ ප්‍රවාහයක් වගේ එකක් වෙනවා කියලා තමයි මේකදී කියන්නේ. කියන්නේ මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් මගින් ඉන්වෙස්ටර්ස් මේ ලේ සරලවම කිව්වොත් ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් මගින් බරෝස්ලාට සල්ලි ලබා ගන්න ලේසි. ඒ වගේම කාර්යක්ෂම සල්ලි ලබා ගන්න පුළුවන් ඉන්වෙස්ටර්ට ආයෝජකයන්ට මේක කාර්යක්ෂමව ආයෝජනය කරන්න පුළුවන්. ඒක තමයි මේකද කියන්නේ. පොඩක් පැටලෙනවා. නෙපා. වචන පැටලෙනවා. ඒ ටික තමයි තියෙන්නේ මේකේ. ඊට පස්සේ මෙතන ටිකක් තියෙනවා කොහොමද කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් වර්ග තියෙනවා. ඒක ඩිපොසිට් ඒ කියන්නේ ටැම්පතු, ලෝන්ස්, ණය, treasury bills, කෙටි කාලේ ඉන්න government security, treasury bond, දීර්ඝ කාලේ ඉන්න government security, repurchase agreement repo කියනවා. ඒ කියන්නේ central bank එකෙන් නැවත මිලදී ගැනීමේ මත කියන්නේ නැවත මිලදී ගන්න පුළුවන් කියලා. කියන්නේ මේක monetary කියන්නේ monetary policy instrument එකක් කියලා තමයි මේක repurchase agreement ගැන repo කියලා යන්නේ මේ වෙනම කතා කරනවා. පොලියානුපාත කොරිඩෝර්ද එහෙම එකක් තමයි කොරිඩෝර් එකක් ගැන කතා කරන්නේ මේකේ. එතෙන්දී මම කියන repurchase agreement repurchase and repo and reverse repo and repo කියලා දෙයක් කියන්නේ දෙක ගැන කතා කරන්න. ඊට පස්සේ commercial papers ඒ කියන්නේ කෙටි කාලේ ඉන්න corporate sector එකේ ණය ලබා ගන්න එක. ඊට පස්සේ corporate bond ඒ කියන්නේ public sector එකේ corporate sector එකේ කොහොමද දීර්ඝ කාලේ ඉන්න ණය කරන්නේ debentures කියන්නේ ණය කර shares කියන්නේ සමාගම් ඒගොල්ලන්ගේ shares කියන්නේ මූල්‍ය අවස්ථා සපුරා ගන්න ඉෂු කරන ඒවා තමයි shares කියන්නේ. ඊට පස්සේ financial deviations financial deviation කියන එක නම් හිත මතක නැහැ. මම ඒක ස්ලයිඩ් වල තිබ්බම විස්තර කරන්න. පොඩි විස්තරයක් ඇතින් පොඩ්ඩක් බලන්න මතක් වෙයි.
ඊට පස්සේ ඩිපොසිට්. ඒ ඩිපොසිට් are three type of deposit. ඩිමාන්ඩ් ඩිපොසිට් කියන්නේ මේ saving deposit and fixed deposit. ඒ ඩිමාන්ඩ් ඩිපොසිට් කියන්නේ ඔයගොල්ලෝ ජංගම ගිණුම් කියන්නේ. එතන මේ ජංගම ගිණුම් වලට තමයි ඩිමාන්ඩ් ඩිපොසිට් කියලා කියන්නේ. සේවිං ඩිපොසිට් කියලා කියන්නේ ඉතිරි කිරීමේ තැන්පතු. අර ජංගම තැන්පතු මේක ඉතිරි කිරීමේ තැන්පතු. ෆික්ස් ඩිපොසිට් කියන්නේ ස්ථාවර තැන්පතු. මේ වර්ග තුන තමයි ඩිපොසිට් යටතේ තියෙන්නේ. මේකේ ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්. ස්ථාවර පුරවන්න මොනවද 3 type of deposit කියලා. ඒතර මේක මතක තියාගන්න. මේක ඩිමාන්ඩ් ඩිපොසිට් කියන්නේ ජංගම ගිණුම්. ඒතර මේකෙදි fund can be withdrawn on demand. ඒතර ඩිමාන්ඩ් කියන්නේ මේකේ මේක මුදල් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. එළියට ගන්න පුළුවන් account එක ජංගම ගිණුම් කියන්නේ ජංගම ගිණුම් හිමියාගේ අනකට තමයි මේක එළියට දාන්නේ. එයාගේ account එකෙන් බැර කරන්නේ චෙක් පතක් මගින් හරි මුදල් එළිය ලබා ගැනීම ලැබි පතක් මගින් හරි තමයි මේක විත්ඩ්‍රෝ කරන්න ඕනේ. ඊට පස්සේ ඩිමාන්ඩ් ඩිපොසිට් not on interest. මේකෙදි interest එකක් හම්බ වෙන්නේ නැහැ ඩිමාන්ඩ් ඩිපොසිට් එකට. ඒ කියන්නේ ජංගම ගිණුමේ තියෙන ශේෂයට කවදාවත් පොලියක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට වෙන වෙන ෆැසිලිටිස් හම්බ වෙනවා. ඒගොල්ලන්ට බැංක් රිපෝට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ට ජංගම ගිණුම් අයිරාවක් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ බැංකුවේ මුදල් නැතුණා චෙක් පත් ලියන්න පුළුවන්. ඊටසේ ඒගොල්ලන්ට චෙක් පත් ලියන්න පුළුවන්. ඊට පස්සේ තව ඒ වගේ පොඩි පොඩි ෆැසිලිටිස් ටිකක් හම්බ වෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. Bank provide a number of service of demand deposit holders. ඒගොල්ලෝ ගොඩාක් සර්විස් අපේනවා මේ demand deposit කායට. හෝඩර්ස්ලට මේ මොකද ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවදින මේකෙදි තමයි මේ ඩිමාන්ඩ් ඩිපොසිට් වලින් තමයි ණයම ආවන්නේ නේද? මේවායින් තමයි ණයම ආවන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති ඉතිරි කිරීම මේවායින් නෙමෙයි වැඩිපුර ණයම ආවන්නේ. මේ ඩිමාන්ඩ් ඩිපොසිට් වලින් තමයි ණයම ආවන්නේ. මතක ඇති ඔයගොල්ලෝ ඒ ලෙවල් කරනකොට මේ ණයම ඒීමේ ක්‍රියාවලිය ගැන කතා කළා. මම හිතන්නේ 6 වෙනි පාඩමේදී කොහෙද මුදල් බැංකු පාඩමේ. ඒක ඒකේ ණයම ආවන්නේ මේ ඩිමාන්ඩ් ඩිපොසිට් වලින් තමයි. ඒ සේවිං ඩිපොසිට් කියන්නේ ඉතිරි කිරීමේ තැන්පතු. ඒ කියන්නේ ළඟ තබාගෙන නැතුව බැංකුවේ ගිහලා ආයෝජනය කරනවා. ඒ කියන්නේ අර අපි කියන ඉන්ෆ්ලේෂන් එක කවර් කරගන්න. ඒ කියන්නේ උද්දමනය කවර් කරගන්න මුදලේ වෙන මුදලේ ඉන්ෆ්ලේෂන් එකකින් ඇති වෙන හානිය අවම කරගන්න තමයි මේ සේවිං ඩිපොසිට් වලට ගිහලා තැන්පතු කරන්නේ. සේවිං ඩිපොසිට් earn interest. ඒක මේක ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා. අර මුදලේ අවස්ථේ පිළිවෙල කියන්නේ කාලය අවස්ථේ පිළිවෙල කවර් කරන්න. ඊට පස්සේ which can be calculated on a daily. ඒක calculate කරනවා daily, weekly, monthly, annually. ඒක අවුරුද්දකට මාසයක දවසකට මාසයකට ඊට පස්සේ අවුරුද්දකට එහෙම calculate කරන්න පුළුවන් interest එක. මේ ඒක ගැන තමයි ඊට පස්සේ කියන්නේ fund may be withdraw from the saving account. මේකෙදි ඕන වෙලාවක මේ සල්ලි එළියට ගන්න පුළුවන් savings account එකක තියෙනවා. ඊට පස්සේ fixed account fixed or time deposit. fixed or time deposit කියන්නේ ස්ථාවර තැන්පතු. Sorry. The fixed deposit are the fund pays at the කියන මේකෙදි මේ අපි නිශ්චිත කාල සීමාවක් වෙනකම් මුදල් ගන්න නැතුව බැංකුවේ තියලා තියෙනවා. ඒතකොට අපිට මේකෙදි පොඩි පොලියක් වැඩිපුර හම්බ වෙනවා සාමාන්‍ය සේවිං ඩිපොසිට් වලට වඩා. ඒතකොට මේකෙදි ඒ කාල සීමාව ඉවර වෙනකම් අපිට සල්ලි ආපහු ගන්නත් බෑ. එහෙම ගන්න පුළුවන්. එතකොට අපේ ඒ ස්ථාවර තැන්පතු එක කැන්සල් වෙනවා. ඒක අපිට හම්බ වෙන්නේ normal savings හම්බ වෙන savings වලට හම්බ වෙන රේට් එකම තමයි ඊට පස්සේ හම්බ වෙන්නේ. මේක කියලා වුණා ණයක් ගන්නත් පුළුවන්. කියන්නේ fixed deposit එකක් තියලා ණයක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. fixed deposit earn higher rate than the savings. savings වලට high rate එකක් තමයි fixed deposit වලට හම්බෙන්නේ. deposit can be short medium. ඒතර මේ deposit එක fixed deposit එක කෙටි කාලේ මාස 3ක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. එහෙම දීර්ඝ කාලෙ වෙන්නත් පුළුවන්. Funds can only be withdrawn before the maturity date with prior notice and penalty may be imposed. ඒ කියන්නේ මුදල් කියන්නේ maturity දවසට කලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ කල්පිටේන කලින් ගන්න පුළුවන්. හැබැයි කලින් prior notice එකක් තියෙනවා. ඒකින් කලින් දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම penalty මොකක් හරි දඩයකට යටත් වෙන්නත් වෙනවා. කියන්නේ ඒගොල්ලන්ගේ rules and regulation දාලා තිබ්බොත් කලින් ගන්නවා නම් මේ රේට් එක තමයි හම්බෙන්නේ. ඒ රේට් එකට යටත්ව තමාම සල්ලි මේ පොඩි හම්බෙන්නේ. ඒක තමයි මේක කියන්නේ. ඊට පස්සේ deposit holder has a facility to borrow funds from the financial institution using deposit as a collateral. ඒ කියන්නේ අපයක්. මේ deposit එක අපයක් වශයෙන් පාවිච්චි කරලා මේ සල්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂයක් තියෙනවා නම් කවුරුයි financial instrument එක institution එකට ගිහිල්ලා ඔයාගේ deposit එක තියලා 80000ක් ගන්න පුළුවන්. ලක්ෂයට 100,000 80000ක් විතර ගන්න පුළුවන්. 80000 90000ක් විතර ලක්ෂෙම ගන්න බෑ. 80000 90000ක් ගන්න පුළුවන්.
ඒක තමයි කියන්නේ කොලෙක්ටරල් එකක් විදිහට තියලා සල්ලි ගන්න පුළුවන්. ඊට පස්සේ loans කියන්නේ ණය. loan is a specific sum of the money provided by the lenders. ඒ කියන්නේ lenders කියන්නේ ණය දෙන කට්ටියගේ සල්ලි බැංකුවේ ගහගල්ලා